ඩොට්මාක් IQ YouTube channel එකට එකතු වෙච්ච ඔයගොල්ලෝ හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා. අදත් වෙනදාම ගේම්. ඉතින් අදත් අපි IQ වලට වැදගත් වෙන ක්‍රමවේදයක් අරගෙන ආවා. ඒ වැදගත් වෙන ක්‍රමවේද බලාගත්තොත් ඔයගොල්ලෝ හරියට ඉගෙන ගත්තොත් ඔයගොල්ලන්ට තවත් ලේසියෙන් මෙන්න මේ IQ ගණන් හදාගන්න. මේක ගොඩක් දුරට මේ අපි මේ කරන IQ ගණන් එක්සෑම් වලට කියන්නේ තරග විභාග වලට විභාග කියන්නේ අපි දැන් ජොබ් එකට යන්න ගොඩක් දුරට මේ IQ එක්සෑම් එකට ෆේස් කරන්නේ. ඉතින් ජොබ් එකට යන්නම නෙමෙයි මේව ගන්න පුළුවන් ඉස්කෝලේ ළමයිටත් ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් දුරට ගත්තොත් එහෙම අපොස උසස් පෙළ පොදු පරීක්ෂණයේදීත් මෙන්න මේවම තමයි එන්නේ. ඉතින් ගොඩක් සරල වෙන්නේ කියන පොදු පරීක්ෂණයේද. ඉතින් ඒකින්ද පොදු පරීක්ෂණයට යන කට්ටියට ඊට පස්සේ O level කරන කට්ටියට ඕනම කෙනෙක්ට මෙන්න මේ ගණන් හදාගන්න මේ ක්‍රම ටික දැනගත්තොත් එහෙම ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. මෙන්න මේ ගණන් පිළිබඳ ඔයගොල්ලෝ වැඩ කරනකොට ගණන් එක වැඩ කරනකොට. ඒ වගේම කියන්න ඕනේ දැන් අපි තවත් දෙයක් අලුත් තියෙන කරන් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ ඇති දුව පුතාලා තර්ක ශාස්ත්‍රය සහ භූගෝල විද්‍යාව හදාගන්න. ඉතින් මමත් කොළඹ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා උපාධියක් තියෙන මටත්. ඉතින් මම කල්පනා කරා මේ දවස්වල තියෙන ඇඳිනීති තත්ත්වات එක්ක ඉස්කෝල වහලා ක්ලාස් යන්න බෑ. ඉතින් ඔන්න ඔය කේස් එකත් එක්ක ළමයි ඉන්නේ ගෙදරට වෙලා. ඒකින්ද එයාලගේ අධ්‍යාපනයේ යම් තාක් දුරකට අඩපණ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා මම මේ channel එකෙන්ම ඕගොල්ලන්ට භූගෝල විද්‍යාව සහ තර්ක ශාස්ත්‍රය පාඩම් මාලාව ඒ කියන්නේ ස්කෝල් සිලබස් එක කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ඉතින් කියන්න තියෙන්නේ ඕගොල්ලන්ගේ යාළුවෝ වෙන්න පුළුවන්, අයියලා අක්කලා වෙන්න පුළුවන්, නංගිලා මල්ලා වෙන්න පුළුවන්, දුවලා පුතාලා වෙන්න පුළුවන්. ඉන්නවා නම් channel එකට එකතු කරගන්න. එතකොට ඕගොල්ලන්ටත් පුළුවන් ඕගොල්ලන්ගේ ළමයිටත් නොතේරෙන තැන් අපිට කියන්නේ අපි වීඩියෝ කරනකොට ඕගොල්ලන්ට මම හිතන්නේ ස්කෝල් කරනවා වගේම අපි මේකේ බෝඩ් එකේ ඇඳලා සාමාන්‍ය පැහැදිලි කිරීමක් කරනවා. ඒතකොට ඔයගොල්ලන්ට ලේසි වේවි මෙන්න මේවා මේ පාඩම් ටිකත් අල්ල ගන්න. සාමාන්‍යයෙන් ජියෝග්‍රැෆි කියන්නේ භූගෝල විද්‍යාව කියන්නේ ටිකක් හර විෂයක් අනිවාර්යයෙන්ම හර විෂයක් වගේම ටිකක් අමාරුයි. අමාරු හින්දා තමයි ඒක හර විෂයක් වෙලා තියෙන්නේ. ඒ හින්දා හැබැයි කොහොම හරි කළා B එකක් ගත්තත් අනිත් සබ්ජෙක්ට් වලට සාපේක්ෂව ඒකේ වගේ රෑන්ක් එකක් තියෙනවා මෙන්න මේ ජියෝග්‍රැෆි වල B එකට උනත්. ඒක හින්දා ටිකක් ජියෝග්‍රැෆි අමාරුයි. හැබැයි මේක ආසාවෙන් රසවත් කරොත් එහෙම ඔයගොල්ලන්ට මේක ලස්සනට ආසාවෙන් කරගෙන යන්නත් පුළුවන්. ඒ හින්දා එල්ලීමක් තියෙනවා ඔයගොල්ලන්ගේ ළමයි ඉන්නවනම් ඒ කියන්නේ අයියලා අක්කලා නංගිලා මල්ලා ඕනම කෙනෙක් ජියෝග්‍රැෆි භූගෝල විද්‍යාව ආශ්‍රිතව මොනවා හරි ඉගෙන ගන්න ඕනම කෙනෙක් ඉන්නවනම් එකතු වෙන්න පුළුවන්. ඒ වගේම තර්ක ශාස්ත්‍රය ඒ කියන්නේ ලොජික් එකත් මම උගන්වනවා. මම කැම්පස් යන කාලේ ඉඳන්ම උගන්වපු විෂයපතක් තමයි තර්ක ශාස්ත්‍රය කියන්නේ. ඉතින් නුගේගොඩ ඒ වගේ පැතිවල ඉන්න කට්ටිය නම් දන්නවත් ඇති මාව. මම ඉගෙන ගන්නත් ඇති. අපි කැම්පස් යන කාලේ ඉඳන්ම ටියුෂන් ක්ලාස් කරා. ඒකින්ද ඒ පැතිවල කට්ටිය ගොඩක් මාව දන්නවා ඇති. මෙන්න මේ තර්ක ශාස්ත්‍රය සම්බන්ධව. ඉතින් මම හිතුවා ඔයගොල්ලන්ට මේ YouTube channel එක හරහාම මෙන්න මේ තර්ක ශාස්ත්‍රයට අදාළව සහ භූගෝල විද්‍යාවට අදාළව පාඩම් මාලාව සම්පූර්ණ සිලබස් එක කරන්න ඕනේ කියලා. ඉතින් ඉදිරියේදී ඒකත් ඔයගොල්ලන්ට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම කියන්න තියෙන්නේ අපේ channel එක තාම subscribe කරලා නැත්නම් ඔයගොල්ලන්ට පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා එතන තියෙන bell icon එක click කරොත් එහෙම ඔයගොල්ලන්ට පුළුවන් අපි දාන හැම වීඩියෝ එකක්ම නොවැරදීම ළඟටම ගෙන්න ගන්න. එතකොට එක වීඩියෝ එකක්වත් මග ඇරෙන්නේ නැතුව බලන්න පුළුවන්. මේ channel එකේ විශේෂත්වය තමයි අම්මලාට තාත්තලාට අයියලාට අක්කලාට නංගිලාට මල්ලිලාට ඉන්න හැමෝටම ඉගෙන ගන්න හැමෝටම මේකෙදි වැදගත් වෙන පාඩම් මාලාවක් තමයි අපි අරගෙන එන්නේ. දැන් ඉදිරියේදී තවත් ඒක ශාස්ත්‍රය පුළුල් වෙනවා. තර්ක ශාස්ත්‍ර සහ භූගෝල විද්‍යාවත් මෙන්න මේ channel එකේදී ඉස්සරහට වීඩියෝස් මගින් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි .mark IQ channel එකේ දැන් යන පාඩමට දැන් ගියොත් එහෙන් පාඩමට අද ඔයගොල්ලන්ට කියා දෙන්න හදන්නේ ටිකක් අමාරු හැබැයි හැම වෙලෙම එන්නෙත් නැති හැබැයි දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙන ක්‍රමවේදයක්. ඒ කියන්නේ අද ඔයගොල්ලන්ට මම කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ වර්ග සංඛ්‍යාවක්ද යම් සංඛ්‍යාවක් වර්ග සංඛ්‍යාවක්ද නැද්ද කියලා කොහොමද හොයාගන්නේ කියන එක. අපිට පේපර් එකේදී දෙනවා සංඛ්‍යා රට ආශ්‍රිත ගණන්. ඒ වගේම යම් සංඛ්‍යා ආශ්‍රිතව ගණන් දෙනවා. ඉතින් මේ සංඛ්‍යා ආශ්‍රිත ගොඩක් දුරට මේ මම අද කියන ගාන වැදගත් වෙන්නේ අද කියන ක්‍රමවේදය වැදගත් වෙන්නේ සංඛ්‍යා රට ආශ්‍රිත ගණන් වලට. මොකද සංඛ්‍යා රට එක එක ආකාරයෙන් දෙනවා. මම කලින් සංඛ්‍යා රට පිළිබඳ වීඩියෝස් දෙක තුනක් කරා. ඉතින් ඒකවත් අපි එක එක කෝණ වලින් බලලා තමයි මේ වීඩියෝස් කරේ. ඉතින් ගොඩක් දුරට මේ සංඛ්‍යා රට හැදෙනකොට වැදගත් වෙනවා වර්ග සංඛ්‍යා, ඝන සංඛ්‍යා, චතුරස්‍ර සංඛ්‍යා, ත්‍රිකෝණ සංඛ්‍යා ඔන්න ඔය වගේ සංඛ්‍යා. ඉතින් අපි මෙන්න මේ එක සංඛ්‍යා වර්ගයක් හරි අපේ දැනුමින් පරිබාහිරව තිබ්බොත් එහෙම ඒ කියන්නේ අපි තර්ක ශාස්ත්‍ර මේ ඒ කියන්නේ අපි එක්කෝ ත්‍රිකෝණ සංඛ්‍යා දන්න තියෙන්න පුළුවන් වර්ග සංඛ්‍යා දන්න තියෙන්න පුළුවන් ඔය මොනවා හරි එකක් දන්නේ නැත්නම් අපිට සමහරක් වෙලාවට මෙතනදී
සංඛ්‍යා රට ආශ්‍රිත ගන්න හරියට හදාගන්න බැරි වෙනවා. ඉතින් එතකොට අපිට එතන තියෙන ලකුණු අඩු වෙනවා. අනිත් එක සංඛ්‍යා රටා ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අනිත් පාඩම් ගත්තොත් එහෙම බොහෝ විට එක පාඩමකින් එක ප්‍රශ්නයක් එන්නේ. හැබැයි සංඛ්‍යා රටා කියන පාඩමෙන් ගොඩක් දුරට ප්‍රශ්න 5ක්වත් අනිවාර්යෙන් එනවා. මොකද ඒක ගොඩක් ලේසි. අනිත් එක හැබැයි ඒක වරදින්න තියෙන ඉඩ කඩත් වැඩි. ඒ නිසා ප්‍රශ්න කීපයක් එනවා. ඒකින්ද මේකත් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. අපි ගිහින් බලමු මෙන්න මේ වර්ග සංඛ්‍යාවක්ද නැද්ද කියන එක හොයාගන්න සරලම ක්‍රමවේදය මොකක්ද කියලා. හරි. ඉතින් ඉස්සෙල්ලාම අපි ගත්තොත් එහෙම ඔන්න මම ලියා ගන්නවා 1 ඉඳලා 9ට තියෙන ඉලක්කම් ටික. 1 2 3 4 5 6 7 8 9 සහ බිංදුව. ඔන්න ඔය ඉලක්කම් 10 තමයි තියෙන්නේ. හරි. එතකොට අපි ගත්තොත් එහෙම එක්වරක් එක ගත්තොත් එහෙම. ඔන්න එක්වරක් එක ගත්තා. එක්වරක් එක එකයි. ඊට පස්සේ දෙවරක් දෙක. මේකෙදි මම මේ වැදගත් වෙන ක්‍රමවේදය කියන්න මේ අඩිතාලම තමයි දාගෙන යන්නේ. එහෙනම් මේක අනිවාර්යෙන් බලන්න. දෙවරක් දෙක ගත්තොත් එහෙම දෙවරක් දෙක 4යි. තුන්වරක් 3 ගත්තොත් එහෙම 9යි. හතරක් 4 16යි. පස්වරක් 5 25යි. හයවරක් 6 36යි. හතරක් 49යි. අටවරක් 8 64යි. නවවරක් 9 81යි. දහවරක් 10 100යි. හරි. ඔන්න ඕක තමයි මෙතනදී අපිට වැදගත් වෙන ක්‍රමවේදය. හරි. එතකොට දැන් ඕගොල්ලන්ට පේනවා මෙතන මම 1 ඉඳලා 10ට එනකන් තියෙන සංඛ්‍යාවල වර්ගයන් ලියලා තියෙනවා. හරි. එතකොට එහෙම වර්ගයන් ලියලා තියෙනකොට ඕගොල්ලන්ට පේනවා ඇති දැන් සමහර සංඛ්‍යා දෙක දෙක යෙදලා තියෙනවා. ඒ කියන්නේ ඒක එහෙම කිව්වට තේරෙන්නේ නැතුව ඇති. මෙන්න මේ 1 තියෙනවා. අගට 1 තියෙන සංඛ්‍යා මෙතනදී තියෙනවා දෙකක්. මෙතනත් 1 තියෙනවා. 81ත් 1 තියෙනවා. හරි. එතකොට ඊට පස්සේ ගත්තාම 4 තියෙන සංඛ්‍යා තියෙනවා. මෙතනත් 4 තියෙනවා. 64ත් 4 තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මෙතනත් රටාවක් පේනවා ඇති. මෙතනින් පටන්ගෙන මෙහෙම ඇතුළට එන්නේ. දැන් බලන්න ඊගාවට මේකයි මේකයි. 9 මෙතනක් තියෙනවා. 49ත් 9 තියෙනවා. 16ත් 6 තියෙනවා. 36ත් 6 තියෙනවා. 25 තනියෙන් 5 එන්නේ 25 එන්නේ එක වතාවක් විතරයි. හරි. එතකොට මේකේ සරලම ක්‍රමය තමයි අපි දන්නවා දැන් අපි එක ගත්තනේ. එක එක්වරක් එක එකයි කියලා අපි දන්නවා. එකයි. ඊට පස්සේ එක එන්නේ අපිට 11යි. හරි. 11 සරක් 11ක් බලමු. 11 සරක් 11. 11යි 11යි. 1යි 1යි 2යි 1යි. මේ එක මේකෙත් මෙතනම මේ විදිහටම තියෙනවා. එක තියෙන සංඛ්‍යාවක වර්ග එනකොට අනිවාර්යයෙන් එක තියෙනවා මෙන්න මෙතන. ඒකට එතනත් එක තියෙනවා. ඊට පස්සේ 11නේ. දැන් එකට පස්සේ අගට එක එන ඉලක්කමකට තියෙන්නේ 11. එතකොට එක්වරක් එක 1යි 11 සරක් 11 121යි. ඊට පස්සේ තියෙන කීයද 21. 21 වරක් 21. අපි බලමු මේකෙදි 21 මෙහෙම ලිව්වා 2යි 4යි 1යි 4යි 4යි. හරිනේ. දෙවරක් එක 2යි දෙවරක් 2 4යි. හරි. එතකොට එතනදී 21 එනකොට එනවා එතන 441. හරි. ඊළඟට එන කීයද 31. 31ක් බලමු මොකක්ද එන්නේ කියලා 31 දී 31 31 ගුණ කරාම 31 මෙහෙම වෙනවා 3 වරක් 1 3යි 3 වරක් 3 9යි 1යි 3යි 3 6යි 9යි 961 961. දැන් ඕගොල්ලන්ට පේනවා මේ එක ආශ්‍රිතව ඒ කියන්නේ 1 11 21 31 41 51 61 ඔය හැම එකකදීම මේ වර්ග සංඛ්‍යාවල අග ඉලක්කම වෙන්නේ 1. ඕන්න අග ඉලක්කම වෙන්නේ 1. එතකොට ඊට පස්සේ දැන් ඕකේ අපි දන්නවා එක තියෙන ඉලක්කම් වල අගේ ඉලක්කම වෙන්නේ 1. ඊට පස්සේ අපි බලමු ඔන්න 9. දැන් අපි දන්නවා එක අගට එන ඉලක්කම් වල එන්නේ 1. හරි. ඊට පස්සේ 9 ගත්තොත් එහෙම 9 ගුණ කිරීම 9 කියන්නේ කෙලින්ම 81යි. ඊට පස්සේ 9 එන්නේ ආපහු 19 දී. 19 ගුණ කිරීම 19 දී. එතකොට 9 වරක් 81කින් 1යි 8ක් ඉතුරුයි. 9 වරක් 1 9යි 8යි 17යි. ඊට පස්සේ මෙතන ආපහු මේ විදිහටම 19 එනවා. 1යි 9 7 16යි 361. ඔන්න 361 තමයි 19 වරක් 19 කියන එකේ උත්තරය. එතරම් පේනවා ඔයගලන්ට ඔන්න 1 එනවා. හරි. එතකොට අපි දන්නවා 9 අගට ඉලක්කම් වල සහ 1 අගට එන ඉලක්කම් වල වර්ගයේ එන්නේ අනිවාර්යයෙන්ම එකේ ඉලක්කම. හරි. එතකොට දැන් අපිට හිතුනොත් එහෙම අපි ගමුකෝ අපිට දෙනවා මෙන්න මෙහෙම. මේ ඉලක්කම් ටික දැන් 356 421 595 ඔන්න ඔහොම දෙනවා. අපි හිතමු මේක මේ ඉලක්කමක් කියලා වර්ග සංඛ්‍යා කියලා. එතකොට අපිට මෙතන 1 එනවා නම්
අපිට මේක අනුමාන කරන්න පුළුවන් මේක වර්ග සංඛ්‍යාවක් නම් මම මේ නිකන් ලිව්වේ මේක වර්ග සංඛ්‍යාවක් නම් මෙතන 1 එනවා නම් අපිට අනුමාන කරන්න පුළුවන් අනිවාර්යෙන්ම මේකේ වර්ගයක් වෙන්නේ අගට 1 හෝ අගට 9 වෙනි ඉලක්කමක් කියලා. එතකොට අගට 1 කියන්නේ 1 11 21 31 41 51 61 ඔන්නෝම ගණන්. ඒ වගේම අගට 9 යනවා කියන්නේ 9 19 29 39 49 59 69 ඔන්නෝම ගන්න. අපි එතකොට දන්නවා මේ අගට 1 එනවා කියන්නේ ඒක වර්ග සංඛ්‍යාවක් නම් අනිවාර්යෙන් මෙන්න මේ 9 හෝ 1 තියෙන සංඛ්‍යාවක් වෙන්න ඕනේ. හරි. එතකොට ඊගාව එක බලමු අපි. ඊගාවට එන්නේ අගට 4 තියෙන ඉලක්කම්. අගට 4 තියෙනවා කියන්නේ 2 හෝ මෙතන ආවොත් එහෙම 8. අගට 2 දෙවර 2 ගත්තොත් 4යි. ඊට පස්සේ ආයෙ ඉන්නේ 12. 12 සර 12 ගත්තොත් කීයද? දෙවර 2 4යි. දෙවර 1 2යි. 2යි 1යි 4යි 4යි 1යි 144 144 ඔන්න අගේ ඉලක්කම මෙතනත් 4 මෙතනත් 4 ඊට පස්සේ ගත්තොත් එහෙම ආයෙ ඉන්නේ 22 22 වරක් 22 22 වරක් 22 දෙවර 2 4යි දෙවර 2 4යි 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 8යි 4යි 484 484 එතකොට ඔයගලන්ට පේනවා මේකෙදි අග ඉලක්කම වෙන්නේ 4 ඉලක්කම හරි ඒ වගේම මෙතන ගත්තොත් එහෙම 8 ඉලක්කම ගත්තොත් එහෙම 8 ආවොත් එහෙම 8 වරකට 64යි. ඊට පස්සේ ආයි 8 ඉලක්කම කියන්නේ 18ට. 18 වරක් 18. 8 වරකට 64යි. 6ක් ඉතුරුයි. 8 වරක 8යි. 6යි. 14යි. 14යි. මෙතන 18යි. 4යි. 8යි තමයි 12යි. 3යි. 324. 324. එතකොට ඔන්න ඔහම හදා ගන්න පුළුවන් අපිට. එතකොට අපි දන්නවා මෙතනදී දැන් මම මෙහෙම ලියන්නම්කෝ. ඔන්න අග ඉලක්කම එක එනවා නම් අනිවාර්යෙන්ම මේ වර්ග සංඛ්‍යාවක මේක එක්කෝ ඒ කියන්නේ මේ වර්ග සංඛ්‍යාවක අග ඉලක්කම 1 එනවා නම් මේකේ වර්ග මූලය අනිවාර්යෙන්ම අගට වර්ග මූලයේ අගට 1 හෝ මෙතන බැලුවොත් එහෙම 9 එන්න ඕනේ. හරි. ඒ විදිහට ගත්තා. ඊට පස්සේ අග ඉලක්කම 4 එනවා නම් මේකේ වර්ග මූලය අනිවාර්යෙන්ම 2 හෝ 8 වෙන්න ඕනේ. 2 හෝ 8 2 හෝ 8 ඊට පස්සේ ආයෙ මේ ගත්තොත් එහෙම 9 තියෙන්නේ වර්ග සංඛ්‍යාවක අග ඉලක්කම 9 නම් ඒකේ වර්ග මූලය අනිවාර්යයෙන්ම මෙතනදී මේක 100%ක් නෙවෙයි 99%ක්ම අවස්ථාවල තමයි මේක ඉන්නේ සමහරක් අවස්ථාවල 0.1ක් වගේ අවස්ථාවල වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා ඒකක් කියන්න ඕනේ හරි මෙතන 9 ගත්තොත් එහෙම මේ කියන්නේ වර්ග සංඛ්‍යාවක් තියෙනවා ඒ වර්ග සංඛ්‍යාව අග ඉලක්කම 9 නම් අනිවාර්යයෙන්ම මේකේ වර්ග මූලය ඒ කියන්නේ වර්ගමූලයේ අග ඉලක්කම 1 3 හෝ මෙතන ගත්තොත් එහෙම 1 7 වෙන්න ඕනේ 3 හෝ 7 එන්න ඕනේ දැන් මම මේ පැත්තෙන් ඉතින් ටික ලියා ගන්නම් ඊට පස්සේ 9 තියෙනවා ඊට පස්සේ අග ඉලක්කම 6 නම් වර්ග සංඛ්‍යාවක ඒකේ වර්ගමූලයේ අග සංඛ්‍යාවේ ඉලක්කම වෙන්න ඕනේ 6 හෝ 4 හෝ 6 හරි ඒ වගේම යම් කිසි වර්ග සංඛ්‍යාවක අග ඉලක්කම 5 නම් අනිවාර්යයෙන්ම ඒකේ වර්ග මූලය අග ඉලක්කම 5 විය යුතුමයි. 5 5යි 5යි ඒ වගේම 15 15 ඔන්න ඔහම එන්නේ. එතකොට මෙන්න මේ ටික දැනගත්තොත් ඕගලන්ට මෙන්න මේ ටික දැනගෙන මතක තියාගෙන හිටියොත් එහෙම ඕගලන්ට පුළුවන් ටක් ගාලා මෙන්න මේක වර්ග සංඛ්‍යාවක්ද කියලා හොයාගන්න. මේක වර්ග සංඛ්‍යාවක්ද කියලා හොයාගන්න නම් අනිවාර්යෙන් අගට 1 තියෙනවා නම් ඒකේ වර්ග මූලය අග ඉලක්කම 1 හෝ 9 වෙන්න ඕනි. ඒ වගේම 4 තියෙනවා නම් 2 හෝ 8 වෙන්න ඕනි වර්ග මූලය අග ඉලක්කම. 9 තියෙනවා නම් 3 හෝ 7 වෙන්න ඕනි අග ඉලක්කම. 6 තියෙනවා නම් යම් කිසි වර්ග සංඛ්‍යාවක ඒකේ වර්ග මූලය අග ඉලක්කම 4 හෝ 6 වෙන්න ඕනි. 5 තියෙනවා නම් 5ම තමයි. එතකොට අපිට දැනගන්න පුළුවන් දැන් මෙතනදී මම මේක මෙහෙම අයින් කරලා දාන්න. මෙතන නැති ඉලක්කම් ටිකකුත් තියෙනවා. හරි. ඔන්න. එකට පස්සේ තියෙන්නේ 4. ඒ දෙක අතර තියෙනවා 2 සහ 3. එතකොට යම් කිසි ඉලක්කමක අග ඉලක්කම 2 හෝ 3 වෙනවා නම් මේක වර්ග සංඛ්‍යාවක් වීමේ සම්භාවිතාවය ගොඩක්ම අඩුයි. ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම මොකක් හරි ඉලක්කමක් આવොත් අපි හිතමු 2553 කියලා. එතකොට මේකේ මෙන්න මේ 3 කියන ඉලක්කම තියෙනවා කියන්නේ අපිට අඳුර ගන්න පුළුවන් මේක අනිවාර්යෙන් වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. හදිසියෙ මෙතන 2 ඉලක්කම තිබ්බොත් 2 ඉලක්කමත් වර්ග සංඛ්‍යාවක් නෙමෙයි 90%ක්ම අවස්ථාවල. හරි.
ඉතින් ඔයගලන්ට දැන් පැහැදිලි දෙක හෝ තුන තියෙනවා නම් අපිට මේක හිතා ගන්න පුළුවන් අනිවාර්යෙන් මේක වර්ග සංඛ්‍යාවක් නෙමෙයි කියලා. මේකේ වර්ගමූලේ පූර්ණ සංඛ්‍යාවක් එන්නේ නැහැ කියලා. ඊට පස්සේ ගත්තොත් එහෙම ඔන්න මෙතන ගත්තොත් එහෙම 1 තියෙනවා 4 තියෙනවා 2 3 නැහැ. හරි. ඊට පස්සේ 4ට පස්සේ තියෙන ඉලක්කම් 5ක් මෙතන තියෙනවා. ගැටලුවක් වෙන්නේ නැහැ. 5 තියෙනවා ඒකත් වර්ග සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ 6 ගත්තොත් 6ක් තියෙනවා. ඊට පස්සේ මෙතන නැති ඉලක්කමක් තියෙනවා 7. 7 මෙතන කොහෙවත් නැහැ. 1 4 9 10 5 25 36 9 4 1 බිඳුව. හරි. එතකොට අගට 7 එන ඉලක්කමක් තිබ්බොත් එහෙම 5337 වගේ තිබ්බොත් එහෙම මෙන්න මේ 7 නිසා 7 ඉලක්කම නිසා මේක අපිට හිතා ගන්න පුළුවන් මේකත් වර්ග සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. කියන්නේ මෙතන ඕනිම සංඛ්‍යාවක්. 1,23,247. එතකොට මේකෙත් වර්ග සංඛ්‍යාවක්ද කියලා හොයන්න දුන්නොත් තමයි අපිට ටක් ගාලා මේ 7 තියෙන නිසා මේක වර්ග සංඛ්‍යාවක් නෙමෙයි කියලා අපිට පුළුවන් නිශ්චය කරගන්න. හරි. දැන් මෙතනදී පැහැදිලි 7 ඉලක්කම අගට ආවත් ඒක අපිට ටක් ගාලා බලා ගන්න පුළුවන්. මොකද වර්ග සංඛ්‍යාවක් නෙමෙයි කියලා අපිට මෙයා කරගන්න පුළුවන්. අපිට හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන 8 ඉලක්කමක් නැහැ. 1 4 9 10 5 මෙතන අග ඉලක්කම් ටික කියමුකෝ. 1 4 9 6 5 6 9 4 1 බිඳුව. 8 ඉලක්කම ආවත් ඔන්න මේ ඉලක්කම ආවත් අපිට හිතා ගන්න පුළුවන් මේකත් වර්ග සංඛ්‍යාවක් නෙමෙයි කියලා. ඊට පස්සේ 8ට පස්සේ ආයි එන්න ඉලක්කමක් නැහැ. 9 තියෙනවා. බිඳුව විදිහට 10 තියෙනවා. ආයි ගැටලුවක් නැහැ. එතකොට අපි දන්නවා අගට 2 3 7 8 කියන ඉලක්කම් 190ක්ම මෙන්න මේවා වර්ග සංඛ්‍යා නෙමෙයි කියලා. වර්ග සංඛ්‍යා වල නම් වර්ග සංඛ්‍යා දුන්නොත් මෙතනින් වර්ග සංඛ්‍යා කීපයක් දීලා මෙතනින් නොගැලපෙන සංඛ්‍යා තෝරන්න කියලා දුන්නොත් එහෙම අපිට ටක් ගාලා මෙන්න මේ ටික බලා ගත්තොත් එහෙම එකක 8 තියෙනවා නම් අනිත් ඒවා ගැන ගැටලුවක් නැහැ. මේවා තියෙනවා නම් වර්ග සංඛ්‍යා දීලා වර්ග සංඛ්‍යා කියලා දෙනවා සංඛ්‍යා කීපයක් දීලා ඊට පස්සේ කියනවා මේකෙන් මේ වර්ග සංඛ්‍යාවක් නොවන සංඛ්‍යාව තෝරන්න කියලා. ඉතින් එතකොට අපිට මේක බෙද ඉන්නවට වඩා ලේසි. මෙන්න මේ ඉලක්කම් වල එකක් තියෙනවා නම් ටක් ගාලා ඔන්න ඔක වර්ග සංඛ්‍යාවක් නෙමෙයි කියලා තෝරගන්න. ඉතින් මම හිතනවා මෙන්න මේකත් වැදගත් වෙන්නේ නැති කියලා. මේක කියන්නේ අපිම මේ ගණන් හදද්දී මේක හම්බ වෙච්ච ක්‍රමයක්. ඉතින් ඒක මම හිතුවා ඔයගොල්ලන් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔහම මේ ක්‍රමේ යන්නේ. ඉතින් මේකත් ඔයගොල්ලන්ට වැදගත් නම් ඔයගොල්ලෝ මතක තියාගන්න. ඒ වගේම කියන්නේ තියෙන අපේ channel එක තාම subscribe කරලා නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් පහළ තියෙන subscribe button එක click කරලා ඉතින් තියෙන bell icon එක click කරොත් එහෙම හැම වීඩියෝ එකක්ම ඔයාලා ළඟට ගෙන්න ගන්න. අපි .mark.ik YouTube channel එකෙන් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.